පෙරදිග දැනුමට අනුව ගංජායවත් කාංසා භාවිතයෙන් ආනන්දය ලැබිය හැකියි. මේ වන විට ආනන්දය ලැබෙන ආකාරය බටහිර පරීක්ෂණ විසින් විද්‍යාගාරවලදී පැහැදිලි කර ඇත. බටහිර ජාතීන්ගේ පරීක්ෂණ නිසා මිත්‍යා ලෙස සැලකූ පෙරදිග දැනුම නැවත ස්ථාපනය විය. ගංජා පිළිබඳව පරීක්ෂණ කළ බටහිර ජාතීන් ඉන්ද්‍රිය ඥානයට ගරු කළ පිරිසක් වුණා. ඒ නිසා අලුතෙන් සොයාගත් රසායන දෙකක් සංස්කෘත වදන් වලින් හඳුන්වා දුන්නා. එයින් එක රසායනයක් ආනන්දමයින්ය. අනෙක විරෝධමයින්ය. මනසේ ඇතිවන සතුට සංස්කෘත බසින් හඳුන්වන්නේ ආනන්දය ලෙසය. ගංජා භාවිතයෙන්ද ආනන්දය ලබාගත හැකිය. ආනන්දයෙන් සිටින පුද්ගලයන් ආනන්ද බවට පත්වේ. සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක වූයේ ආනන්දය. ආනන්ද හාමුදුරුවන් ආනන්දය ලැබුවේ ආනන්දමයි නිසාය. එසේ නැත්නම් කාංසා නිසාද යන වග අද අපි සොයා බලමු. දේශ ගවේෂණවලට පසු ලෝකේ පුරා තිබූ ශාක විශේෂ එංගලන්තයේ කිව් උද්‍යානයට එකතු වුණා. ශාක පිළිබඳව කුතුහලය වැඩි වුණා. උද්භිද විද්‍යාඥයින් සහ රසායන විද්‍යාඥයින් මෙම ශාකවල ඇති ස්වභාවික රසායන පිළිබඳව අවධානය යොමු කළා. ක්‍රිස්තු වර්ෂ 1804 දී ජර්මන් ජාතික ඖෂධවේදියෙකු වූ ෆ්‍රෙඩරික් සර්ටන් පොපි ශාකයෙන් ලබාගත් අබින්වල ඇති ක්‍රියාකාරී සංයෝගය හඳුනාගෙන ඒ මෝෆින් ලෙස නම් කළා. ඊට වසර 24කට පසු 1828 දී ජර්මන් ජාතිකයන් දෙදෙනෙකු දුම්කල සාරයේ ක්‍රියාකාරී සංයෝගය හඳුනාගෙන එය නිකොටින් ලෙස නම් කළා. ඉන් වසර 27කට පසු 1855 දී ජර්මන් ජාතික ෆ්‍රෙඩරික් ගැඩ්කේ කොකා ශාක සාරයේ ක්‍රියාකාරී සංයෝගය නිස්සාරණය කර එය එරිත්‍රොසයිලින් ලෙස නම් කළා. ඉන් වසර 85කට පසු 1940 දී ආර් ඇඩම්ස් ඇතුළු කණ්ඩායම කාංසා මැලීමේ ඇති කැනබිඩයෝල් රසායනය හඳුනාගත්තා. වසර 1950 දී චීනය සමූහාණ්ඩුවක් බවට පත් වූ අතර කාංසා පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීම පිණිස වැඩසටහන් වහාම ක්‍රියාත්මක වුණා. වසර 6000ක් කාලයක් තිස්සේ ලියවුණු ලේඛනවල තිබූ කාංසා දැනුම එකතු කළ ඔවුන් Flora of Chinese Medicinal Plants නම් වූ ග්‍රන්ථය සම්පාදනය කළා. ඉන්පසු ඔවුන් කාංසා පිළිබඳ ගැඹුරින් පරීක්ෂණ ආරම්භ කළා. 1958 දී ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පෝලෝ ඇල්ටෝ වෙටරන්ස් රෝහලේ සේවය කළ ආචාර්ය ලියෝ ඊ හොලිස්ටර් මහලු රෝගීන්ට කාංසා ආශ්‍රිත ඖෂධ ලබා දුන්නා. එම වෛද්‍යවරයාගේ නිගමනය වූයේ කාංසාලුන්ගේ ඖෂධ සහ දුම්වැටි භාවිතය නිසා නේවාසික මිනිසුන් සතුටෙන් මිතුරුකමින් සිටි අතර හොඳින් ආහාරගෙන නිදාගත් බවය. ගංජා භාවිතය නිසා මිනිසුන් සටන්කාමීන් බවට පත්ව යන ප්‍රවාදය සහ වෙනත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමට ඇති හැකියාව වැඩි වන බවට තිබූ ප්‍රවාද තහවුරු කර නොහැකි බව ඔහු ප්‍රකාශ කළා. පෙරදිග දැනුමට අනුව බැක්ටීරියා මගින් සිදුවන ආසාදන වළක්වා ගැනීමට කාංසාවලට හැකිය. ජේ කබිලික් ප්‍රමුඛ කණ්ඩායම සිදු කළ පරීක්ෂණවලින් මයික්‍රෝබැක්ටීරියම් ටියුබර්කියුලෝසිස් බැක්ටීරියාවේ වර්ධනය අඩු කිරීමට කාංසාවලට හැකි බව පෙන්වා දුන්නා. වසර 1964 දී ඊශ්‍රායලයේ ටෙලිවිව් විශ්වවිද්‍යාලයේ ආචාර්ය රැෆල් මැචෝලම් සහ යෙචිල් ගෝනි කාංසා ශාකයේ තිබෙන ටෙට්‍රාහයිඩ්‍රෝ කැනබිනෝල් සහ කැනබිගිරෝල් වල රසායනික ව්‍යුහය හඳුනාගත්තා. වසර 1966 දී රෝසන් ඇතුළු කණ්ඩායම කාංසා ශාකයට ආවේනික වූ කැනබික්‍රෝමීන් හඳුනාගත්තා. 1969 දී ඉන්දියන් හෙම්ප් ඩ්‍රග් කමිෂනේ වාර්තාව විමර්ශනයට ලක් කළ ජේ කැප්ලාන් පවසා සිටියේ ඉන්දියා ඖෂධ සංග්‍රහයේ තිබෙන වැදගත්ම පැලෑටිය කාංසා ශාකයේ බවය. වසර 1970 දී ඇමරිකානු ඖෂධ නිෂ්පාදකයින් කාංසා ශාකයේ ප්‍රධාන ක්‍රියාකාරී සංයෝගය වූ ටෙට්‍රාහයිඩ්‍රෝ කැනබිනෝල් කෘත්‍රිමව නිපදවා රොනබිනෝල් ලෙස නම් කළා. එහි වෙළඳ නාමය මැරිනෝල් නම් වුණා. 1971 දී වෛද්‍යවරුන් රැසක් කාංසාවල නිර්වද්‍යතාවය ඔප්පු කිරීම වෙනුවෙන් විවිධ පැතිකඩ ඔස්සේ පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කළා. ඔවුන්ට අවශ්‍ය වූයේ කාංසා පිළිබඳ, ගංජා පිළිබඳ පෙරදිග ඥානය බටහිර විද්‍යාත්මක ක්‍රම ඔස්සේ තහවුරු කොට එමගින් වඩා හොඳ ඖෂධ නිෂ්පාදනය කිරීමට මඟ පාදා ගැනීමයි. වසර 1973 දී කාංසා ශාකයෙන් නිස්සාරණය කරගත් කැනබිඩයෝල් සහ කැනබිනෝල් මිනිස් සිරුරට බලපාන ආකාරය පිළිබඳ සොයා එල්ලි හොලිස්ටර් ඇතුළු කණ්ඩායම පරීක්ෂණ ආරම්භ කළා. මේ අතර එම් පෙරිස්රියාස් ඇතුළු කණ්ඩායම විසින් ටෙට්‍රාහයිඩ්‍රෝ කැනබිනෝල් සහ කැනබිඩයෝල් නැමැති රසායන මිනිසාගේ රුධිර වාහිනී වලට එන්නත් කර ඒවාෙහි බලපෑම සිදුවන ආකාරය නිරීක්ෂණය කළා. වසර 1974 දී ආයි.ජී. කානියෝල් ඇතුළු කණ්ඩායම ටෙට්‍රාහයිඩ්‍රෝ කැනබිනෝල් සහ කැනබිඩයෝල් අතර ඇති සම්බන්ධතාවය සහ ගංජා දුම මිනිසුන්ට සහ පරීක්ෂණාගාර සතුන්ට බලපාන අන්දම සොයා පරීක්ෂණ ආරම්භ කළා.
කාන්සා මැලීමේ ඇති ටෙට්‍රාහයිඩ්‍රෝ කැනබිනෝල් රසායනයට පිළිකා වර්ග 3ක වර්ධනය නැවැත්විය හැකි බව වර්ජිනියා වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයන් 1974 දී පෙන්වා දුන්නා. ඇමරිකානු මත්ද්‍රව්‍ය වැටලීම් ආයතනය වන DEA විසින් එම පර්යේෂණ ව්‍යාපෘතිය වහාම නවතා දැමුවා. වසර 1976 දී ඇමරිකානු ජනාධිපති ජෙරල්ඩ් රුඩෝල්ෆ් ෆෝර්ඩ් විසින් ගංජා පිළිබඳ පරීක්ෂණ සිදු කිරීමේ අවසරය ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන ආයතන වලට බාර දී අනෙක් පරීක්ෂණ ව්‍යාපෘති වහාම නවතා දැමුවා. ඒ අතර රෝගීන්ට පමණක් කාන්සා ලබාගත හැකි නව ක්‍රමයක් හඳුන්වා දුන්නා. එය Investigational New Drug Compassionate Use ලෙස හඳුන්වා දුන්නා. එම ව්‍යාපෘති යටතේ වසරකට රාත්තල් 9ක ගංජා තොගයක් රජයේ ඖෂධාගාරවලින් ලැබුණු අතර දුම්පානය කරමින් කාන්සාවල ඇති රසායන සිරුරට ඇතුළු කර ගැනීමට ඔවුන්ට සිදු වුණා. පෙරදිග ඥානයට අනුව ගංජා ධූමපානය නිසා ඇතිවන ආනන්දය ඕවර්ඩෝස් වන්නේ නැත. කැනබිඩයෝල් විසින් ටෙට්‍රාහයිඩ්‍රෝ කැනබිනෝල් වල ක්‍රියාකාරීත්වය පාලනය කරන නිසා ඒ නොවන බව W.S. ඩෝල්ටන්ගේ කණ්ඩායම පරීක්ෂණ වලින් තහවුරු කළා. වසර 1977 දී G.K. ශර්මා විසින් ලියන ලද ලිපියක සඳහන් කර තිබුණේ අධික රුධිර පීඩනය සහ ඉරුවාරදය වැනි රෝගී තත්ත්වයන්ගේ සිට පිළිකා දක්වා වූ රෝග නිවාරණයට කාන්සා සුදුසු බවය. වෛරස් නිසා හටගන්නා උණ මැඩලීමට කාන්සාවලට හැකි බව ආයුර්වේදයේ සඳහන් කර ඇත. එසේ වන්නේ ටෙට්‍රාහයිඩ්‍රෝ කැනබිනෝල් වලට herpes simplex වෛරසයේ වර්ධනය අඩු කිරීමට හැකි නිසා බව 1980 දී R.D. බ්ලෙවින් සහ M.P. ඩුමික් පෙන්වා දුන්නා. කාන්සා ආධාරයෙන් ග්ලූකෝමා නිවාරණයට ඖෂධයක් නිපදවූ ඇමරිකානු ජාතික ඩැනියල් සැපියර් සහ ස්විට්සර්ලන්ත ජාතික ග්‍රීන් ෆ්‍රැන්සිස් ක්වින්ඩට් ඇමරිකානු පේටන්ට් බලපත්‍රය ලබා ගත්තා. කාන්සා භාවිතයෙන් වලිප්පුව සමනය කරගත හැකි බවට තිබූ ඉන්දීය ඥානය තහවුරු කිරීම පිණිස E.A. කාලිනි සහ J.M. කොන්නා විසින් පරීක්ෂණ සිදු කළ කැනබිඩයෝල් නැමැති කාන්සා රසායනයට වලිප්පු ගැස්ම නවතා දැමිය හැකි බව 1981 දී ඔවුන් පෙන්වා දුන්නා. G.N. චතුර්වේදී විසින් පෙන්වා දුන්නේ ඉන්දියාව තුළ සෑම රෝගී තත්ත්වයකටම කාන්සා අඩංගු ඖෂධ භාවිතා වන අතර මදන මෝදකය සහ කාමේශ්වර මෝදකය ලිංගික බෙලහීනතාවෙන් මගහරවා ගැනීම පිණිස භාවිතා කරන බවය. කාන්සා භාවිතයෙන් ඉස්සොරි පාලනය කළ හැකි බවට තිබූ ඉන්දීය ඥානය තහවුරු කිරීමට H.N. එල්ෂෝල්ගේ කණ්ඩායමට හැකි වුණා. කාන්සා රසායනයක් වන කැනබි ක්‍රෝමින් වල දිලීල වර්ධනය අඩු කිරීමට හැකි බව පරීක්ෂණ වලින් ඔප්පු වුණා. 1987 දී ඇල්බර්ට් ලොක්හාට් සහ මැන්ලේ වෙස් නැමැති වෛද්‍යවරුන් දෙදෙනා කාන්සා මැලීම භාවිතා කර ඔක්කාරය මැඩ පැවැත්වීමට කැනවාට් නමින්ද ග්ලූකෝමා නිවාරණයට කැනසෝල් නමින්ද ඖෂධ වර්ග දෙකක් නිපදවුවා. කැනබි ක්‍රෝමීන් භාවිතා කර ශුද්ධ ජීවීන් මර්ධනයට සහ ආසාදන වැළැක්වීමට ඖෂධයක් නිෂ්පාදනය කළ මහමුඩ් එල්ෂෝල් සහ පෙරිස 1989 දී ඒ සඳහා පේටන්ට් බලපත්‍ර ලබා ගත්තා. කාන්සා වලින් ඇදුම සමනය කිරීම සඳහා ඇස්මසෝල් නම් ඖෂධයක් නිපදවීමට මහාචාර්ය මැන්ලේ වෙස්ට් වෛද්‍යවරයාට හැකි වුණා. ස්නායු සෛල තුළ කාන්සා රසායන ග්‍රහණය කරන විශේෂ අගුළු යතුරු යාන්ත්‍රණයක් ඇති බව 1990 දී එල්.ඒ. මට්සුඩා ඇතුළු පිරිස හෙළි කළා. ඉන්දියාවේ වරණාස ප්‍රදේශයේ ජීවත් වූ භාං පානය කළ මිනිසුන් පිළිබඳව අධ්‍යයනයක් සිදු කළ G.N. චතුර්වේදී ඇතුළු කණ්ඩායම හෙළි කළේ වැඩ කරන ජනතාව, ව්‍යාපාරිකයින් සහ සමාජයේ ඉහළ තනතුරුවල මිනිසුන් වැඩි වශයෙන් භාං පානය කරන බවය. බහුතරයක් අවුරුදු 30 සහ 50 අතර වයස් කාණ්ඩයට අයත්. ඔවුන් සතුට ළඟා කර ගැනීමට, හිතේ කලබල ගතිය අඩු කර ගැනීමට, සුව නිින්දක් ලබා ගැනීමට භාං පානය කර ඇත. වයස අවුරුදු 50ට වැඩි මිනිසුන් ආමාශයකට අසනීප වලින් සැනසීම ලබා ගැනීමට, මලබද්ධය නැති කර ගැනීමට, හොඳින් නිදා ගැනීමට සහ ආහාර අරුචිය අඩු කර ගැනීමට පිළියමක් ලෙස භාං පානය කර තිබෙනවා. භාං භාවිතා කළ පිරිස 90ක් දෙනා විවාහ ජීවිතයේ අවුල් ලිහා ගන්න අතර සැප නින්දක් ලබා ගන්නා බවද සඳහන් කර ඇත. මෙම කණ්ඩායමෙන් 56ක් දිනකට ග්‍රෑම් 4ක් සිට 10ක් දක්වාත් අනෙක් කොටස දිනකට ග්‍රෑම් 1.5ක් පමණ ගන්නා බවත් ඔවුන් කිසිවෙකුට විෂවීම හෝ නරක අතුරුඵල නොලැබුණු බවත් සඳහන් කර තිබේ. 1992 දී මහාචාර්ය මැතුලම්ගේ පර්යේෂණ කණ්ඩායම නව සොයා ගැනීම රැසක් සිදු කළා. ටෙට්‍රාහයිඩ්‍රෝ කැනබිනෝල් කාණ්ඩයේ රසායන CB1 අගුළු වලට සහ කැනබිනෝල් කාණ්ඩයේ රසායන
CB2 අගුළු සමග පමණක් සම්බන්ධ වන බව ඔවුන් පෙන්වා දුන්නා. CB1 අගුළු ක්‍රියා කරවීම සඳහා මොළය තුළින් ඇරචිඩෝනිල් එතනෝල් ඇමයිඩ් නැමැති රසායනය ශ්‍රාවය කරන බවත් එයට මනස සංතර්පණය කර ජීවිතයට ආනන්දය ලබා දිය හැකි බවත් පරීක්ෂණ වලින් හෙළි වුණා. ඉන්දියා ආයුර්වේදයට ගෞරව කරනු පිණිස ඇරචිඩෝනිල් එතනෝල් ඇමයිඩ් නැමැති සංයෝගය ආනන්දමයිඩ් ලෙස නම් කළා. අපගේ මොළයේ ඇති මතකය, චින්තනය සහ චලනය පාලනය කරන විශේෂ ස්ථානවලින් ආනන්දමයිඩ් ශ්‍රාවය වන අතර එම රසායනයේ ජීවිත කාලය කෙටිය, පහසුවෙන් බිඳෙන සුළුය. ආනන්දමයිඩ් සහ THC හැඩයෙන් මෙන්ම ක්‍රියාකාරකම් වලින් එකිනෙකට සමාන බවද හෙළි වුණා. ඇමරිකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගැරි රීස්න සතුන් නිලාගෙන පරීක්ෂණ සිදු කළා. එහිදී හෙළි වූයේ මොළයේ බාහිරට වන්නට CB1 අගුළු වැඩියෙන් තිබෙන බවය. ආනන්දමයිඩ් නිසා සිරුරේ උණුසුම, හුස්ම ගැනීමේ වේගය සහ චලනය ක්‍රමයෙන් අඩු වෙන අතර මනෝභාවයන් සක්‍රිය වෙයි. high feeling, bliss, ආනන්දය ලෙස හඳුන්වා දෙන්නේ මෙම තත්ත්වයයි. ආනන්දමයිඩ් නිසා සමහර රෝගී තත්ත්වයන් ස්වභාවිකවම මගහැරෙන බව පරීක්ෂණ වලින් හෙළි වුණා. ආනන්දමයිඩ් මෙන්ම ටෙට්‍රාහයිඩ්‍රෝ කැනබිනෝල් මගින්ද CB1 අගුළු සක්‍රිය වූ විට ග්ලූකෝමා, මොහොනේ මාංශ පේශීන්ගේ ගැස්සීම, ආහාර අරුචිය සහ මානසික ආතතිය වැනි තත්ත්වයන් පහව යන බව ඉතා සුළු THC ප්‍රමාණයකට පපුවේ අමාරු ඇතිවීම වැළැක්විය හැකි බවත් අනාවරණය වුණා. හෘදයේ සැත්කම් කිරීමට පෙර රෝගියාට ටෙට්‍රාහයිඩ්‍රෝ කැනබිනෝල් ලබා දීමෙන් හෘදයේ පටකවලට වන හානි අඩු කළ හැකි බවද පරීක්ෂණ වලින් අනාවරණය වුණා. මේ අතර CM ජෙරාඩ් ඇතුළු කණ්ඩායම CB1 සහ CB2 අගුළු පරීක්ෂණාගාරයේදී නිෂ්පාදනය කර වැඩිදුර අධ්‍යයනය කළා. මිනිස් වෘෂණ කෝෂ තුළ CB1 අගුළු තිබෙන බව ජෙරාඩ් ඇතුළු කණ්ඩායම පෙන්වා දුන්නා. මිනිස් සිරුරේ CB1 අගුළු වල ව්‍යාප්තිය පිළිබඳ අධ්‍යයනය කිරීමට තවත් කණ්ඩායමකට හැකි වුණා. මොළය, සුෂුම්නාව, පර්යාන්ත ස්නායු පද්ධතිය, අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතිය, මෞත්‍රලිංගික පද්ධතිය, ආහාර මාර්ග පද්ධතිය, කේට ග්‍රන්ථි, ප්ලීහාව, වෘෂණ කෝෂ සහ හෘදය වස්තුව නැමැති අවයවවල ඇති ස්නායු සෛල තුළ CB1 අගුළු බහුල බව සොයාගත්තා. ලීකොසයිට් නැමැති රුධිර සෛලවල ක්‍රියාකාරීත්වය සඳහා CB1 අගුළු සක්‍රිය වීම වැදගත් බව ඇම්බුව බෝලා ඇතුළු කණ්ඩායම හෙළි කරා. ගැහැණු සතුන් පිළිසිඳගත් පසු ගර්භාෂ බිත්තියේ ස්නායු සෛල තුළ CB1 අගුළු සංඛ්‍යාව ඉහළ යන අතර මොළයෙන් ශ්‍රාවය වන ආනන්දමයිඩ් ප්‍රමාණයද ඉහළ යන බව පරීක්ෂණ වලින් හෙළි වුණා. ආනන්දමයිඩ් රසායනය නිසා දරු උපතේදී දෙන්න වේදනාව අමතක කිරීමට මවට හැකියාව ලැබෙන බව පරීක්ෂකයන්ගේ නිගමනය වුණා. ආනන්දමයිඩ් වලට අමතක කරවීමේ හැකියාව ඇති බැවින් පෙනී යන්නේ අමතක කරලීම අත්‍යවශ්‍ය දෙයක් බවය. අමතක කිරීමේ හැකියාව නිසා අනවශ්‍ය තොරතුරු මනසින් ඉවත් කර මනස පිරිසුදු කර ගැනීමට හැකි වෙන බව ඔවුන් පෙන්වා දුන්නා. ගංජා පානයෙන්ද මෙම සුවිශේෂ හැකියාව ලැබෙන බව ඔවුන් පෙන්වා දුන්නා. CB2 අගුළු ප්‍රතිශක්තිකරණ පද්ධතියට අයත් ප්ලීහාව, ගලමූල ග්‍රන්ථිය සහ අග්න්‍යාසයේ බහුල බව සොයාගත්තා. CB2 අගුළු සක්‍රිය වීම නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය කාර්යක්ෂම වන බවත්, ඒ නිසා ආසාදන, අනවශ්‍ය සෛල බෙදීම සහ බඩවැලේ තුවාල ඇතිවීම වැළකෙන බවත් හෙළි වුණා. CB2 අගුළු සක්‍රිය වීම නිසා මනෝභාවයන්ගේ වෙනස් වීමක් හෝ ආනන්දය ඇති නොවන අතර මොළය සහ සිරුර අතර පණිවිඩ හුවමාරුව එන්හෑන්ස් නොකරන බවද සොයාගත්තා. මේ අතර NE කමින්ස්කි ඇතුළු කණ්ඩායම මීයන් යොදාගෙන පරීක්ෂණ කළා. අග්න්‍යාශයේ ඇති CB2 අගුළු වලට කැනබිනොයිඩ් සම්බන්ධ වූ විට ප්‍රතිශක්තිය වර්ධනය වන බව ඔවුන් පෙන්වා දුන්නා. එම හැකියාව cannabinoid mediated immune modulation ලෙස හඳුන්වා දුන්නා. කාන්සර් ධූමපානය නිසා මිනිස් මොළයට සිදුවන බලපෑම් සොයා බැලීමටද පරීක්ෂණ සිදු වුණා. ඒ පිළිබඳව දැන ගැනීමට මා විසින් සිදු කළ මේ වීඩියෝව නරඹන්න. ආනන්දමයිඩ් නැමැති සිරුර තුළ නිපදවන එන්ඩෝකැනබිනොයිඩේ ජීවිත කාලය කෙටිය. කාන්සර් ශාකයෙන් නිපදවන ටෙට්‍රාහයිඩ්‍රෝ කැනබිනෝල් වල ජීවිත කාලය දිගය. එබැවින් කාන්සර් ශරීරගත වූ විට එහි බලපෑම බොහෝ වේලාවක් රැඳී තිබේ. බොහෝ වේලාවක් මනස එක ඉලක්කයකට යොමු කරගෙන සිටිය හැකි නිසා ඉගෙනීම පහසු වන අතර ප්‍රධාන සිදුවීම් මතකයේ රඳවා ගත හැකි බවද අනාවරණය වෙනවා.
වසර 1992දී ඇමරිකාවේ පිළිකා සහ ඒඩ්ස් රෝගීන් ගංජා ඉල්ලා උද්ඝෝෂණය කළා. මේ නිසා සලාක් ක්‍රමයට ගංජා රාත්තල් 9ක් බැගින් සැපයූ ව්‍යාපෘතිය නවතා ඒ වෙනුවට කෘත්‍රිමව නිපදවූ ඩ්‍රොනබිනෝල් නම් මැරිනෝල් නැමැති ඖෂධය රෝගීන්ට දීමට ඇමරිකානු ආහාර සහ ඖෂධ අධිකාරිය තීරණය කළා. මේ අතර MC වෑන් සහ කණ්ඩායම සිදු කරන ලද පරීක්ෂණ වලින් හෙළි වූයේ මුහුදු ඉකිරියන්ගේ ශුක්‍රාණු වලද එන්ඩෝකැනබිනොයිඩ් ග්‍රහණය කරන රසායනික දොරටු ඇති බවය. 1995 දී ඊශ්‍රායල් ජාතික මැචෝලම්ගේ කණ්ඩායම දෙවන එන්ඩෝකැනබිනොයිඩය සොයාගත්තා. එයට CB1 සහ CB2 අගුළු වර්ග දෙක සමගම සම්බන්ධ විය හැකිය. එය නම් කළේ 2 ඇරකිඩෝනිල් ග්ලිසරෝල් ලෙසය. මෙම විද්‍යාත්මක තොරතුරු පරීක්ෂණාගාරයෙන් සංග්‍රහවලටත් ඉන්පසු රජයේ ප්‍රතිපත්ති සාධන ආයතනවලටත් හැකි ඉක්මනින් ගමන් කළා. ප්‍රඥාවන්ත මිනිසුන් සිටි දියුණු රටවල් කාන්සා භාවිතයට නීතිමය රැකවරණය ලබා දුන්නා. එසේ කළේ කාන්සාවල රසායන ශරීරගත කර ගැනීම ඉතාම වැදගත් වන නිසායි. වසර 1996 දී ඇමරිකාවේ කැලිෆෝනියා සහ ඇරිසෝනා ප්‍රාන්තවල ඖෂධීය කාන්සාහෙවත් මෙඩිකල් මරිජුවානා නීතිගත කරා. මේ අතර ජීන් ලූක් ඩිපර්නි සහ ඩේවිඩ් W පාටි කාන්සා ඇටවල සංයුතිය පිළිබඳව පෙන්වා දුන්නා. කාන්සා ඇටවල බරෙන් 25% සිට 35 දක්වා තෙල්ද, 20% සිට 25 දක්වා ප්‍රෝටීන්ද, 20% සිට 30 දක්වා කාබෝහයිඩ්‍රේට්ද, 10% සිට 15 දක්වා ආහාරමය තන්තුද ඇත. ඔමේගා 6 නැමැති ලිනෝලික් අම්ලයේද, ඔමේගා 3 නැමැති ලිනෝලෙනික් අම්ලයේද 3:1 අනුපාතයට ඇති බවත් පෙන්වා දුන්නා. ගැමා ලිනෝලෙනික් අම්ලය ඇති බවත් හෙළි කරා. 1997 දී W.V. කැම්බෙල් ඇතුළු පිරිස කාන්සා ශාකයේ ඇති කැරියෝපයිලින් සහ ඇල්ෆා ටර්පිනෝල් නැමැති රසායනයන්ට මැලේරියාවට හේතුකාරක වන ඒකසෛලික පරිපෝෂිතයින් විනාශ කළ හැකි බව පෙන්වා දුන්නා. එල් වලිස සහ කණ්ඩායම ඩ්‍රොනබිනෝල් නැමැති කෘත්‍රිම කැනබිනොයිඩේ ගුණ පිළිබඳව හෙළි කරා. අල්සයිමර්ස් වේදනාවෙන් සහනය ලබා දීමට කෘත්‍රිම කාන්සාවලටත් හැකි බව ඔවුන් පෙන්වා දුන්නා. 1998 දී ඇමරිකාවේ ඇලස්කා, ඔරිගොන්, වොෂින්ටන් ප්‍රාන්තවල ඖෂධීය මරිජුවානා නීතිගත වුණා. මේ කාලයේදී එල්ලි පෙට්‍රසෙලිස් සහ කණ්ඩායම සිදු කළ පරීක්ෂණ වලින් හෙළි වූයේ ආනන්දමයිඩ් සහ ටෙට්‍රාහයිඩ්‍රෝ කැනබිනෝල් වලට පියයුරු පිළිකා ඇතිවීම වැළැක්විය හැකි බවයි. ඒ.ජේ. හැම්සන් ඇතුළු කණ්ඩායම විසින් කැනබිඩයෝල් සහ ටෙට්‍රාහයිඩ්‍රෝ කැනබිනෝල් මගින් ස්නායු සෛල ආරක්ෂා වන ආකාරය පෙන්වා දුන්නා. කාන්සා භාවිතය නිසා ඉරුවාරදය සුවවන ආකාරය ජෛව රසායනික යාන්ත්‍රණය හරහා පැහැදිලි කිරීමට ඊතන් බී රූසෝට හැකි වුණා. වසර 1999 දී ඇමරිකාවේ මේන් ප්‍රාන්තයේ ඖෂධීය කාන්සා නීතිගත කළා. වසර 2000 දී ඇමරිකාවේ කොලරාඩෝ, හවායි සහ නෙවාඩා ප්‍රාන්තවල ඖෂධීය කාන්සා නීතිගත කළා. වාතාමාරු සුව කිරීමට කාන්සාවලට හැකි බව ආයුර්වේදයේ සඳහන් වේ. රූමැටික් වාතාමාරු තත්ත්වයන් සුව කළ හැක්කේ කැනබිඩයෝල් රසායනයට බව AM මල්ෆෙට් ඇතුළු කණ්ඩායම පෙන්වා දුන්නා. කාන්සාවල ඇති කෘමිනාශක හැකියාව පිළිබඳ පෙරදිග දැනුමෙහි සඳහන් වේ. JM මැක්පාර්ට්ලන්ඩ් සහ AM ඩවුන්ස් පෙන්වා දුන්නේ කාන්සාවල ඇති මොනෝටර්පින් සහ ටෙට්‍රාලින් වැනි රසායනවලට උකුණන් නැසිය හැකි බවය. පෙරදිග දැනුමට අනුව කාන්සාවලට කාම උද්දීපන ගුණය ඇත. ඒ බව සොයා බැලීමට F. ෆෙරාරි ඇතුළු කණ්ඩායම මීයන් යොදාගෙන පරීක්ෂණ සිදු කළා. කාන්සා එන්නත් කළ සහ නොකළ මීයන්ට ලිංගික චර්යාව අවසන් කිරීම සඳහා ගතවන කාලය නිරීක්ෂණය කළ ඔවුන් හෙළි කළේ කාන්සා ලබා දුන් මීයන්ගේ ශුක්‍රමෝචනය සිදුවන්නේ ප්‍රමාද විභවය. වේදනාව, ඉදිමීම සහ ආතරයිටිස් වැනි රෝගී තත්ත්වයන් සුව කිරීම සඳහා ඖෂධයක් නිපදවපු වෝල්ට් ක්‍රිස්ටෝබල් ඒ වෙනුවෙන් අංක 61යි 32යි 76යි දෙක දරන ඇමරිකානු පේටන්ට් බලපත්‍රය ලබා ගත්තා. පිළිකා සුව කිරීම සඳහා භාවිතා කරන කෙමෝതെරපි ක්‍රමයේ අතුරු විපාක වන ඔක්කාරය සහ වේදනාවෙන් සහනය ටෙට්‍රාහයිඩ්‍රෝ කැනබිනෝල් භාවිතා කළ හැකි බව ආර්.ඒ. මාස්ටි සහ ආර්. රෝසික් පෙන්වා දුන්නා. ඉරුවාරදය සුව කිරීමට කාන්සාවලට ඇති හැකියාව පිළිබඳ තිබූ පෙරදිග දැනුම බටහිර විද්‍යාත්මක ක්‍රමවේද ඇසුරින් පැහැදිලි කිරීමට ඊතන් බී රූසෝට හැකි වුණා. ආසාදන වළක්වාලීමට කැනබිනොයිඩ් වලට ඇති හැකියාව පැහැදිලි කිරීමට ඊතන් බී රූසෝ සහ JM මැක්පාර්ට්ලන්ඩ්ට හැකි වුණා. වසර 2002 දී AC පෝටර් ඇතුළු පිරිස තවත් එන්ඩෝකැනබිනොයිඩයක් හඳුනාගත්තා.
එම එන්ඩෝකැනබිනොයිඩ ඕ ඇරිතිඩෝනිල් එතනෝල් ඇමයින් ලෙස නම් කරා. මෙම නව එන්ඩෝකැනබිනොයිඩයට ආනන්දමයිඩ හෝ ටෙට්‍රහයිඩ්‍රෝ කැනබිනෝල් මගින් ඇතිකරවන ආනන්දය සීමා කිරීමට හැකි බැවි වීරෝධමයින් ලෙස නම් කළා. වීරෝධ යනු සංස්කෘත වචනයකි. සිරුර තුළ නිපද වෙන ආනන්දමයිඩ් වලට මෙන්ම කාන්සර් ශාකයේ ටෙට්‍රහයිඩ්‍රෝ කැනබිනෝල් රසායනයටද මීමැස්මොර සහ වලිප්පු ගැස්ම නවතාලිය හැකි බව එම්.ජේ. වොලස් සහ කණ්ඩායම පෙන්වා දුන්නා. ඉන්දීය පාරම්පරික වෙදකම තුළ කාන්සා භාවිතා වන ආකාරය පිළිබඳ පර්යේෂණ සිදු කළ W. වුජාස්ටික් කාන්සාවල ගුණ පිළිබඳ සාකච්ඡා කරමින් ආයුර්වේද at the crossroad of care and cure නම් පර්යේෂණ ලිපිය ලියා දුන්නා. වසර 2002දී මාර්ක් ෆෙල්ඩ්මාන් සහ රැෆල් මැචෝලම්ගේ කණ්ඩායම ආසාදන සහ ඉදිමව සමනය කිරීම පිණිස කැනබිඩයෝල් භාවිතා කරන ආකාරය පෙන්වා දෙමින් ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගත්තා. ඒඩ්ස් රෝගීන්ගේ ආහාර රුචිය වර්ධනය කිරීමට කාන්සාවලට හැකි බව D.L. ඒබ්‍රම්ස් ඇතුළු පිරිස පෙන්වා දුන්නා. පරටතාව හෙවත් මල්ටිපල් ස්ක්ලෙරෝසිස් සහ ස්නායු සම්බන්ධ රෝගී තත්ත්වයන් සමනය කිරීමට කාන්සා ඉතා සුදුසු බව D.T. වඩේ සහ කණ්ඩායම පෙන්වා දුන්නා. පරටතාව අවස්ථාවේ ඇතිවන මාංශපේශී තදවීම හෙවත් ස්පැස්ටිසිටි තත්ත්වය මගහැරවීමට කාන්සර් ශාකයේ රසායනයන්ට හැකි බව ජේ ෂාජික් ඇතුළු කණ්ඩායම පෙන්වා දුන්නා. අයිඩාන් ජේ හැම්සන් සහ කණ්ඩායම විසින් කාන්සර් ශාකයට ආවේනික වූ කැනබිනොයිඩ වලට ඇති ඇන්ටිඔක්සිඩන්ට් සහ ස්නායු ආරක්ෂා කිරීමේ ගුණ පිළිබඳව හෙළිකර පේටන්ට් බලපත්‍රය ලබා ගත්තා. වසර 2004දී ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ ඖෂධීය කාන්සර් නීතිගත කළා. සිරුර තුළ ස්වභාවිකව නිපදවන එන්ඩෝකැනබිනොයිඩ් අඩුවීම නිසා ක්ලිනිකල් එන්ඩෝකැනබිනොයිඩ් ඩෙෆිෂන්සි නම් රෝගී තත්ත්වයන් ඇතිවන බවත් ඒ නිසා ඉරුවාරදය, නිදන්ගත පේශි සහ හන්දි වේදනා, ෆයිබ්‍රොමයල්ගියා, බඩවැලේ දැවිල්ල සහ වෙනස් සුව කිරීමට අපහසු රෝගී තත්ත්වයන් ඇතිවන බව ඊතන් බී රූසෝ පෙන්වා දුන්නා. සිරුර තුළ ඇතිවන එන්ඩෝකැනබිනොයිඩ් ඌනතාව මගහරවා ගැනීමට කාන්සර් යෝග්‍ය වන ආකාරය ඊතන් බී රූසෝ පෙන්වා දුන්නා. මේ අතර ජේ මැක්ලෝඩ් සහ පිරිස සිදු කළ පර්යේෂණ වලින් හෙළි වූයේ කාන්සර් භාවිතය නිසා සමාජ විරෝධී ක්‍රියා සිදු කිරීමට පෙළඹෙන්නේ නැති බවත්, සැහැසිවීම හෝ උමතු වීමක් සිදු නොවන බවත්ය. වසර 2006දී ඇමරිකාවේ රෝඩ් අයිලන්ඩ් ප්‍රාන්තයේ ඖෂධීය කාන්සර් නීතිගත කළා. ගංජා දුමේරීම නිසා කහ උණ හෙවත් හෙපටයිටිස් C රෝගී තත්ත්වයෙන් සහනය ලබාගත හැකි බවට තිබූ පාරම්පරික ඥානය තහවුරු කිරීමට බටහිර වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවලට හැකි වුණා. මේ අතර බ්‍රයන් ඒ විටල් මොකිය තුලදී දිවි යන කැනබිනොයිඩ් අඩංගු පෙත්තක් වෙනුවෙන් සහ කාන්සර් පොලුසා තුම ආග්‍රහණය කළ හැකි වේපරයිසරයක් වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර දෙකක් ලබා ගත්තා. ජෝර්ජ් කුනෝස් සහ රාජ් කේ රෂ්දාන් විසින් රුධිරවාහිනී ප්‍රසාරණය පාලනය කිරීම සහ කම්පනය දුරු කිරීම පිණිස කැනබිනොයිඩ් ආධාරයෙන් ඖෂධයක් නිපදවා ඇමරිකානු පේටන්ට් බලපත්‍රය ලබා ගත්තා. වසර 2007දී ඇමරිකාවේ නිව් මෙක්සිකෝ සහ වර්මොන්ට් නැමැති ප්‍රාන්තවල ඖෂධීය කාන්සර් නීතිගත කරා. වසර 2007දී කැනේඩියානු ජාතික G.R. බැරි වෙබ්ස්ටර් සහ ඊශ්‍රායල් ජාතික රැෆල් මැචෝලම් විසින් කැනබිඩයෝල් නැමැති රසායන ප්‍රතික්‍රියා දාමයක් හරහා ටෙට්‍රාහයිඩ්‍රෝ කැනබිනෝල් හෙවත් THC බවට පත් කළ හැකි ආකාරය ඉදිරිපත් කර ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගත්තා. බ්‍රිතාන්‍ය ජාතික බ්‍රයන් ඒ විටල් සහ කණ්ඩායම කාන්සර් මැලියමේ ඇති කැනබිනොයිඩ් නිස්සාරණය කිරීම සඳහා ක්‍රමයක් ඉදිරිපත් කර ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගත්තා. 2009දී ජෝන් රොබර්ට් ඩුචෙක් ටෙට්‍රාහයිඩ්‍රෝ කැනබිනෝල් ස්ෆටිකීකරණය කිරීම සඳහා ක්‍රමයක් සොයාගෙන ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගත්තා. බ්‍රිතාන්‍ය ජාතික නීල් ජෝන් ගොඩ්වින් සහ කණ්ඩායම ටෙට්‍රාහයිඩ්‍රෝ කැනබිනෝල් හෙවත් THC නැමැති රසායනය නිස්සාරණය කර ගැනීම සඳහා සහ ඖෂධ නිෂ්පාදනය සඳහා සුදුසු ආකාරයට ශෝධනය කරන ආකාරය පෙන්වා දෙමින් පේටන්ට් බලපත්‍රය ලබා ගත්තා. බ්‍රිතාන්‍ය ජාතික බ්‍රයන් ඒ විටල් ඇතුළු කණ්ඩායම කාන්සර් ශාකසාරය නිස්සාරණය කිරීම සඳහා උපකරණයක් නිපදවා ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගත්තා. පුරස්ථිත ග්‍රන්ථයේ ඇතිවන පිළිකා සහ වෙනත් ආබාධ සුව කිරීම සඳහා කාන්සර් මගින් ඖෂධයක් නිපදවූ ඇමරිකානු ජාතික ජෝන් W. මැක්ඩොවෙල් ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගත්තා. 2010දී ඇරිසෝනා, නිව් ජර්සි, කනෙක්ටිකට්, මැසචුසෙට්, නිව් හැම්ප්ෂයර් සහ ඉලිනොයිස් වැනි ප්‍රාන්තවල
ඖෂධීය කාන්සා නීතිගත කරා. වසර 2010 දී බුද්ධිමය දේපල සම්බන්ධ ක්‍රියා කරන ලෝක සංවිධානය World Intellectual Property Organization ඉදිරිපත් කළ වාර්තාවක් සඳහන් වූයේ කාන්සා ආශ්‍රිත පේටන්ට් බලපත්‍ර 606ක් ලබා දී ඇති අතර ඉන් අඩක අයිතිය චීනයට තිබෙන බවය. වසර 2001 දී ඇමරිකාවේ ඩෙල්වෙයාර් සහ වොෂින්ටන් DC ප්‍රාන්තවල ඖෂධීය කාන්සා නීතිගත කරා. වසර 2011 දී කාන්සා මැලියමේ ඇති ටෙට්‍රාහයිඩ්‍රෝ කැනබිනෝල් හෙවත් THC ප්‍රමාණය නිර්ණය කිරීම සඳහා ක්‍රමයක් ඉදිරිපත් කළ ඇමරිකානු ජාතික ඩේවිඩ් ඩේ ඇතුළු පිරිස ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගත්තා. කැනබිනොයිඩ් භාවිතයෙන් දියවැඩියා රෝගී තත්ත්වය සමනය කිරීම පිණිස ඖෂධයක් නිපද වූ ඊශ්‍රායෙල් ජාතික ලෝලා වයිස් ඇතුළු කණ්ඩායම පේටන්ට් බලපත්‍රය ලබා ගත්තා. වසර 2012 දී ඇමරිකාවේ කොලරාඩෝ සහ වොෂින්ටන් ප්‍රාන්තවල විනෝදය සඳහා ගංජා බීම නීතිගත වුණා. ඒ අනුව වයස අවුරුදු 21කට වැඩි ඕනෑම කෙනෙකුට ගංජා ග්‍රෑම් 28ක් ළඟ තබා ගැනීමට නිදහස ලැබුණා. තවද Tamanට අවශ්‍ය ආකාරයට පුද්ගලික ස්ථානයකට වී එය භාවිතා කිරීමට අවකාශ ලැබුණා. මෙම නව ප්‍රවණතාවය රික්‍රියේෂනල් මරිජුවානා ලෙස නම් වුණා. එනම් ආනන්දනීය මරිජුවානාය. 2012 දී අක්මාව අඩපණ වීම නිසා ඇතිවන සෙංගමාලය හෙවත් හෙපටයිටිස් සුව කිරීම සඳහා කැනබි ඩයෝල් ආධාරයෙන් ඖෂධයක් නිපදවූ ඇමරිකානු ජාතික ප්‍රකාශස් නාගර් කට්ටි සහ මිට්සි නාගර් කට්ටි ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගත්තා. වසර 2014 දී කොලරාඩෝ ප්‍රාන්තයේ ප්‍රථම නීති අනුකූල ගංජා වෙළඳ ආරම්භ වුණා. කාන්සා මැලියම ආශ්‍රයෙන් හෘදයාබාධ සුව කිරීමට සුදුසු ඖෂධයක් නිපදවූ ස්පාඤ්ඤ ජාතික එඩුවාඩෝ මුනෝස් බ්ලාන්කෝ ඒ සඳහා ඇමරිකානු පේටන්ට් බලපත්‍රය ලබා ගත්තා. කාන්සාඩංගු ටොෆියක් නිපදවූ ඇමරිකානු ජාතික ජෙෆ්රි කොල්ස්කි පේටන්ට් බලපත්‍රය ලබා ගත්තා. වසර 2015 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය සංවර්ධන සැලැස්මක් සකස් කළා. එය Sustainable Development Goals 2030 වන අතර එහි ඇති සංවර්ධන අරමුණු 17න් 11කම කාන්සා ඇත. එම වාර්තාවේ සඳහන් ආකාරයට 1961 දී කාන්සා තහනම සිදු කර ඇත්තේ විද්‍යාත්මක පදනමක් නොමැතිවය. තවද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සඳහන් කර ඇත්තේ කාන්සා පිළිබඳ නැවත සලකා බැලිය යුතු බවය. මේ ආකාරයට කාන්සා පිළිබඳ සත්‍ය හෙළිවන අතර ලෝකයේ රටවල් 44ක ඖෂධ ලෙස භාවිතා කිරීමට නීති සම්පාදනය වුණා. රටවල් 35ක පමණ විනෝදය සඳහා කාන්සා බිම පහනය කරන්නට නීතිමය රැකවරණය ලැබුණා. තවත් රටවල් ගණනාවකට කාන්සා පිළිබඳ නීතිය ඩීක්‍රිමිනලයිස් වුණා. එයින් අදහස් වන්නේ පොලිසිය විසින් කාන්සා ස්වල්පයක් අත්අඩංගුවට ගත්තද ඒ තරම් වරදක් ලෙස නොසලකීමයි. තවත් බොහෝ රටවල Tamanගේ ඉඩමේ කාන්සා පැළ කිහිපයක් පැළ කරගන්නට ඉඩ දුන්නා. කැනඩාවේ විශ්වවිද්‍යාල සිසුන්ට සරසවි භූමි තුලදී කාන්සා දුහුම පානය සඳහා නීතිමය රැකවරණය ලබා දීම ආරම්භ කර ඇත. මෙවැනි සංවර්ධන පිවිසුම් වලට දියුණු රටවල් ඉක්මනින් ගමන් කරන්නේ ඔවුන්ගේ මෝඩකම නිසා නොව ආධ්‍යාත්මික වශයෙන් සහ ප්‍රඥාවෙන් ඔවුන් අපට ඉදිරියෙන් සිටින නිසායි. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ රටක් වුවද Sustainable Development Goals 2030 වාර්තාවේ සඳහන් තොරතුරු අප රටේ ක්‍රියාත්මක කිරීමට සූදානම් නොවීම පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි. මේ පිළිබඳව රජය විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. එම සංවර්ධන සැලසුම් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදීම දුම්කොළ මත්පැන් හෝ බටහිර ඖෂධ නිෂ්පාදකයන් හෝ වෙළෙන්දන්ගේ කුමන්ත්‍රණයක් ද විය හැකිය. පාරම්පරික මෙන්ම විද්‍යාත්මක පරීක්ෂණ වලිනුත් මේ වන විට කාන්සා ශාකයේ ඖෂධීය ගුණ පිළිබඳව තහවුරු කර අවසන්ය. අනුවණකම නිසා කාන්සා ශාකයෙන් ප්‍රතිලාභ ලබා නොගෙන අප මේ යන ගමනේ අවසානයේ කුමක් විය හැකිද? තුන්වන ලෝකයේ රටක් ලෙස නම් දරා සිටින අප කාන්සා පිළිබඳ කිසිම ආකාරයකින් පරීක්ෂණයක් සිදු කර නැති වුවද දියුණු රටවල් විසින් හෙළි කරන ලද විද්‍යාත්මක සත්‍ය විශ්වාස කර කාන්සා මත පදනම් වන සංවර්ධන පිවිසුම් අප අනුකරණය කළ යුතුය. එසේ නැතහොත් අප ඉන්දියන් සාගරයේ අතරමං වෙනු ඇත. කොරෝනා නිසා මේ අවස්ථාවේදී ඇති වී තිබෙන හදිසි තත්ත්වය මාස කිහිපයක් එක දිගට පවතින අතර අපව ගලවා ගැනීමට හැකි අවසාන බලාපොරොත්තු වන්නේ කාන්සාය.